හොඳයි අපි අටවස්සේ දරුවොත් එක්කලා අද දවසේ කතා කරන්න හදන්නේ අලුත් මාතෘකාවක් පිළිබඳව. ඒ අලුත් මාතෘකාව තමයි 14 වෙනි පාඩම අටවස්සේ. ඒ පාඩම තමයි මොකද්ද? සෞරග්‍රහ මණ්ඩලය කියන මාතෘකාව තමයි අපි කතා කරන්න හදන්නේ. සෞරග්‍රහ මණ්ඩලය ගැන සාකච්ඡා කරන්න හදන්නේ. අපි බලමු එහෙමනම් මේ සෞරග්‍රහ මණ්ඩලය කියන්නේ මොකක්ද? සෞරග්‍රහ මණ්ඩලය තියෙන්නේ කොහෙද? සෞරග්‍රහ මණ්ඩලයට අයිති කට්ටිය කවුද? මේ ආදී තොරතුරු අද දවසේ කතා කරනවා. ඒතර මේ මාතෘකාව අවසානයේ අපිට තියෙන්නේ ස්වභාවික ආපදා ගැන කතා කරන්න. ඒකත් පොඩි පාඩමක් තියෙන. මේක තමයි චුට්ටක් ලොකු පාඩමක් තියෙනවා. ඉතින් පාඩම් දෙක අවසන් වීමත් එක්කම අපි බලාපොරොත්තු වෙනවා මොනවාද? 9 පන්තිය වැඩ ආරම්භ කරන්න. ඉතින් දැන් මේක අවසන් වීමත් එක්ක අපි 9 පන්තියේ පන්ති පටන් ගන්නවා. එතකොට දැනට මේ වෙනකොට 5 පන්තිය දරුවන්ට 6 පන්තිය පටන් ගන්න තියෙනවා. ඉතින් අලුතෙන් දරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන් 6 පන්තියට, කියන්නේ 5 පන්තියේ ඉන්න අරයට. ඒ වගේම තමයි අපි දැන් මේ වෙනකොට 6 වසර අවසන් වෙගෙන යනවා. 7 පන්තිය අවසන් පාඩමේ ඉන්නේ. ඉතින් දැන් අපි ඉදිරි සතිය දෙක තුල අපි පටන් ගන්නවා මොනවාද? අලුත් අවුරුද්දට 2021 අවුරුද්දට අලුත් පන්ති පටන් ගන්නවා. ඒක නිසා අපේ ඉන්න දරුවන්ටත් අලුතෙන් සහභාගී වෙන්න අපේක්ෂා කරන දරුවන්ටත් හැම කෙනෙකුටම අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ ඔබට කරන්න තියෙන්නේ මොකද්ද? 076යි 119යි 45යි 43 කියන අංකෙට WhatsApp message එකක් එවන්න. ඔබේ නමයි පන්තියයි. දැන් මේ මොහොතේ වනවා නම් 8 ශ්‍රේණිය කියලා ඉවන්න. අපි අලුත් පන්ති පටන් ගන්නකොට සම්බන්ධ වෙනවා නම් ඔයගොල්ලෝ 9 ශ්‍රේණිය කියලා සඳහන් කරන්න ඕන. 2021 9 ශ්‍රේණිය කියලා. 2021 9 ශ්‍රේණිය කියලා සටහන් කරන්න. එම සටහන් කළා අපිට මැසේජ් එක එවන්න. ඉන්න ළමයි අවශ්‍ය වෙන්නේ නැහැ. අලුතෙන් සම්බන්ධ වෙන අය තමයි, අලුත් ළමයි තමයි මේ විදිහට කරන්න ඕනේ. අපේ ඉන්දියා හරි අලුතෙන්ම සම්බන්ධ වෙනවා නම් හරි ඒ හැම කෙනෙකුටම ඒ ආකාරයට සම්බන්ධ වෙන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි දැන් බලමු කතන්දරේ කොහොමද කියලා මේ සෞරග්‍රහ මණ්ඩලය කියන්නේ මොකක්ද කියලා. ඒතර සෞරග්‍රහ මණ්ඩලය කියන්නේ අපේ සූර්යයා ඇතුළු සූර්යයා සහ සූර්යාගේ ආකර්ෂණයට යටත්ව තිබෙන, සූර්යාගේ බලපෑමට යටත්ව තිබෙන, සූර්යාගේ ගුරුත්වාකර්ෂණයට යටත්ව තිබෙන ග්‍රහලෝක සහ වෙනත් ග්‍රහ වස්තුන් සියල්ලේ එකතුව, ග්‍රහලෝක, උපග්‍රහයන්, ග්‍රාහක, ඇස්ට්‍රොයිඩ්, මෙන්න මේ කියන සියලු ආකාශ වස්තුන්ගේ එකතුව අපි කියනවා සෞරග්‍රහ මණ්ඩලය කියලා. සෞරග්‍රහ මණ්ඩලය. අපගේ සෞරග්‍රහ මණ්ඩලය. අපි අයිති සූර්යයා සහ අපට අයත් සූර්යයා සහ අපට අයත් සූර්යාගේ ගුරුත්වාකර්ෂණයට ලක් වී සිටින ග්‍රහලෝක, උපග්‍රහයන්, ග්‍රාහක, ඇස්ට්‍රොයිඩ් ආදී ආකාශ වස්තු සියල්ලේ එකතුව අපි අඳුන්වනවා කවුරු කියලාද? අපගේ සෞරග්‍රහ මණ්ඩලය කියලා කියනවා. මොකද අපගේ සෞරග්‍රහ මණ්ඩලය කියලා කිව්වේ මේ විශ්වයේ තියෙනවා අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ඇරෙන්න වෙනත් තාරකා මණ්ඩල තියෙනවා. අපි සූර්යග්‍රහ මණ්ඩලය කියලා කියනවා මේක. ඉතින් පොදුවේ සූර්යයා කියන්නේ තරුවක්. තරුවේ බලපෑමට තමයි මේ
අනිත් අය නතු වෙලා ඉන්නේ. අපි සූර්යයා කියන නිසා අපි සෞරග්‍රහ මණ්ඩලය කියනවා. ඒ වගේ තරු වලට බැඳිච්ච තරු වලට ආකර්ෂණය වෙච්ච තවත් ග්‍රහ මණ්ඩල තියෙනවා. අපි අපේ සෞරග්‍රහ මණ්ඩලය අපි ජීවත් වන සූර්ය ග්‍රහ මණ්ඩලය තමයි අපි මේ පාඩමේදී සාකච්ඡා කරන්නේ. හොඳයි එහෙනම් අපි මාතෘකාව ලිව්වා සෞරග්‍රහ මණ්ඩලය. ඒක යටතේ ලියමු එහෙනම් අපගේ සූර්යයා සහ සූර්යාගේ ගුරුත්වාකර්ෂණයට නතු වී තිබෙන ග්‍රහලෝක උපග්‍රහයන් ග්‍රාහක ඇස්ට්‍රොයිඩ ආදී ආකාශවස්තු සියල්ල එකතුව සෞරග්‍රහ මණ්ඩලය ලෙස සැලකේ. දැන් හරි. හොඳයි. එහෙනම් අපි සෞරග්‍රහ මණ්ඩලය කියන්නේ මොකක්ද කියලා අපි සටහන හදාගත්තා. මම බලමු මේ සෞරග්‍රහ මණ්ඩලය පවතින්නේ මොන වගේ තැනකද කියලා. ඉතින් සෞරග්‍රහ මණ්ඩලය තියෙන්නේ විශ්වයේ තියෙනවා චක්‍රාවාට. අපි කියනවා මන්දාකිනි කියලාත් මේවට කියනවා. චක්‍රාවාටයක් වෙනද මන්දාකිනියක්. ඉතින් අපේ සෞරග්‍රහ මණ්ඩලය පිහිටලා තියෙන්නේ මේ ග්‍රහ මණ්ඩල ඉතා විශාල සංඛ්‍යාවකින් සැදුම්ලත් ශීරපතය කියන චක්‍රාවාටේ නැත්නම් මන්දාකිනිය තමයි අපේ සෞරග්‍රහ මණ්ඩලයක් ඉන්නේ. අපි වහරේ කියනවා කිරි මුහුද කියලා. කිරි සයුර. ශීරපතය කියන මන්දාකිනිය තමයි අපි සෞරග්‍රහ මණ්ඩලය පවතින. අපේ සෞරග්‍රහ මණ්ඩලය පවතින. එවන අපි ලියමු අලුත් පෙළේ ලියන්න අපගේ සෞරග්‍රහ මණ්ඩලය ශීරපතය නැමැති මන්දාකිනියෙහි පවති. දැන් අපි බලමු එහෙමනම් මේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ මං කිව්වා ග්‍රහලෝක තියෙනවා කියලා. ඒ වගේම උපග්‍රහයෝ ඉන්නවා කියලා කිව්වා. ග්‍රාහක ඇස්ට්‍රොයිඩ් කියලා තවත් වර්ග තියෙනවා කියලා කිව්වා.
අපි බලමු මේකේ පිළිබඳ වීඩියෝවක් තියෙනවා. ඒ වීඩියෝව බලලා අපි පාඩමේ ඉස්සරහට යමු. Based on the composition, terrestrial and Jovian. Terrestrial planets, including Mercury, Venus, Earth, and Mars, are prime. Narrowly made of rocky material. Their surfaces are solid. They don't have ring systems. They have very few or no moons, and they are සියලුම ග්‍රහලෝක සෑම ග්‍රහලෝකක්ම නිශ්චිත කක්ෂයක පිහිටමින් සූර්යා වටා නිශ්චිත කක්ෂයක පිහිටමින් සූර්යා වටා ගමන් කරමින් පවතී. මෙකී කක්ෂ ඉලිප්සාකාර ස්වරූපයක් පෙන්නුම් කෙරේ. අලුත් පෙළේ ලියන්න ඉස්සෙල්ලා පින්තූරය අඳින්න කොටක් දාලා ඉතා ඉක්මනට පින්තූරය අඳින්න. ඉලිප්සාකාර ස්වරූපය එන්න අඳින්න කවකටුව පාවිච්චි කරලා ඇඳුම් එන්න බෑ. ඒ හැඩය ගණිතය ඉගෙන ගන්නවා ඉලිප්සාකාර ආකාරය මොකක්ද කියලා. ඒ ආකාරයේ හැඩයට අඳින්න. හොඳයි, එහෙමනම් අපි පින්තූරය අඳින්න වෙලාව මදි නම් වීඩියෝ එක නතර කරලා බලා ගන්න. දැන් හොඳයි, අපි ඊගාවට යනවා ඊළඟ අදියරට. ඊළඟ අදියරේ තියෙන්නේ මාතෘකාව ලියන්න පරිභ්‍රමණය සූර්යා සඳහා වන පරිභ්‍රමණය. වෙනත් පරිභ්‍රමණක් තියෙන සාමාන්‍ය තමයි සූර්යා සඳහා පරිභ්‍රමණය කියලා මාතෘකාව ස්මතු කළේ. එවනම් ලියන්න කිසියම් ග්‍රහලෝවක්
स्वकीय कक्षय ඔස්සේ කිසියම් ග්‍රහලොවක් स्वकीय कक्षय ඔස්සේ කිසියම් ග්‍රහලොවක් स्वकीय कक्षय ඔස්සේ පිහිටමින් හිරු වටා ගමන් කිරීම පරිභ්‍රමණය ලෙස සැලකේ. පස්සේ මාතෘකාව ලියන්න ග්‍රහලොවක් සඳහා වර්ෂයක් යන්න ලියන්න. කිසියම් ග්‍රහලොවක් හිරුවටා සිදුවන පරිභ්‍රමණයේදී ස්වකීය කක්ෂයේ යම් ස්ථානයක සිට එක් වටයක් සම්පූර්ණ කරන්නට ගත කරන කාලය වසරක් ලෙස සැලකේ. අලුත් පෙළේ ලියන්න. පෘථුවිය සඳහා මෙකී කාලය දින 365යි දශම 2.5ක් වේ. මේ නිසා තමයි අවුරුදු 4ක් යද්දී අර දින 366ක අවුරුද්දක් එන්නේ අධික අවුරුද්ද කියලා කියන්නේ ඔය 2.5 කොටස් 4 එකතු වුණාම තමයි අර 366ක් බවට පත් වෙලා එන්නේ. එතකොට මොනවාද වෙලා තියෙන්නේ ඊගාවට තව දෙයක් අහගන්න. දැන් මේ පෘථුවියට මේ හිරුට සමීපයේ ඉඳලා සූර්යාට සමීපයේ ඉඳලා ඈතට යන්න හිරුගෙන් දුරස් වෙන මොකද වෙලා තියෙන්නේ මේ වසරක කාලය ක්‍රමිකව වැඩි වෙනවා. ඒ අනුව අඩුම වසරක කාලය තියෙන කාටද? ඔයාට පැහැදිලි බුධ ග්‍රහ ලෝකයට තමයි අඩුම වසරක කාලය තියෙන්නේ. ඒක වැඩිම තියෙන කාටද එන? දුරම ඉන්න නෙප්චූන්ට තමයි මේ වැඩිම අවුරුද්දක් සඳහා වැඩිම කාලය ගත වෙන්නේ. එමන් අපි අලුත් පෙළේ ලියන්න හිරුට සමීපයේ සිට ඈතට යන විට ග්‍රහලෝකවල වසරක කාලය
සඳහා වන දින ගණන වසර කාලය සඳහා වන දින ගණන ක්‍රමිකව වසර එක කාලය සඳහා වන දින ගණන ක්‍රමිකව වැඩිවීම සිදු වෙයි ක්‍රමිකව වැඩිවීම සිදු වෙයි ඒ අනුව අඩුම වසර කාලය සඳහා වන දින ගණන වසර කාලය සඳහා වන දින ගණන ඒ අනුව වසර කාලය සඳහා වන දින ගණන අඩුම වන්නේ බුධ ග්‍රහ ලෝකයටය වැඩිම වන්නේ දුරින්ම පිහිටි නෙප්චූන් ග්‍රහ ලෝකයටය දැන් එහෙමනම් ඔන්න අපි එයාලගේ මේ වසර කාලය පිළිබඳ කාරණාව දන්නවා. ඒ වගේම තමයි උෂ්ණත්වයක් මොකද වෙලා තියෙන්නේ හිරුට සමීපයේ ඉඳලා ඈතට යනකොට මේ ග්‍රහ ලෝක වලට ලැබෙන තාප ප්‍රමාණය අඩු වෙන නිසා ග්‍රහ ලෝක මතු පිට උෂ්ණත්වය දුරස් වෙන අඩු වෙවි යනවා. ඒකත් සටහන් කරගන්න හිරුට සමීපයේ සිට හිරුගෙන් ඈත් වන විට ග්‍රහ ලෝක වලට ලැබෙන සූර්ය තාප ප්‍රමාණය ක්‍රමිකව අඩුවන නිසා හිරුගෙන් ඈත් වන විට ග්‍රහ ලෝකවල උෂ්ණත්වයද ක්‍රමිකව අඩුවීම සිදුවේ. දැන් එහෙමනම් උන්න අපි ඒ කොටස කතාව හරි. පස්සේ මාතෘකාව ලියනවා භ්‍රමණය ග්‍රහ ලෝකයක භ්‍රමණය අපි බලමු මොනවාද කියලා මේ ග්‍රහ ලෝකයක භ්‍රමණය කියලා කියන්නේ. භ්‍රමණය කියලා කියන්නේ මෙයාගේ මේ අපි උපකල්පිත අක්ෂයක් ලකුණු කළොත් මෙන්න මේ අක්ෂය වටේට ස්වකීය අක්ෂය වටේට කරකැවීම තමයි අපි කියන්නේ මොනවා කියලාද මේ භ්‍රමණය කියලා කියන්නේ. ග්‍රහ ලෝක භ්‍රමණය. එතෙන්දී මෙන්න තියෙනවා මේ මම අඳින්නේ මේක කක්ෂ තලය කියන්නේ ඉලිප්සීය ගමන් මාර්ගය තමයි මම ඇඳලා තියෙන්නේ. ඒතර මේ ඉලිප්සීය ගමන් මාර්ගය තියනවානේ මේ ග්‍රහ ලෝකය. මම මෙතෙන්ට අඳිනවා මෙන්න මේ ආකාරයට අභිලම්බයක් අඳිනවා. ලියප් එක පේන්නේ නැතුව ඇති. මම ඒක පොඩක් වෙනස් කරනවා. ඒතර මෙන්න මේ තියෙන්නේ අභිලම්බය. අභිලම්බයක් කියන්නේ ලම්බකයක් ඇඳලා තියෙනවා. ඒ ලම්බකයක් එක්කලා මෙන්න අර අක්ෂය මේ තියෙන්නේ අක්ෂය මේ අක්ෂය යම් ආනතියක් ඉඳින විදියට තමයි මේ ග්‍රහ ලෝකය පිටලා මම ඇඳලා තියෙන්නේ පෘථුවිය සම්බන්ධයෙන් ඇඳලා තියෙන්නේ මෙතන මේ ආනතිය අංශක 23 මාරක් වෙනවා. අංශක 23 මාරක ආනතියක් තමයි මේ කක්ෂ තලයත් එක්ක හදන ලම්බකයයි මේ
ග්‍රහලෝකයේ අක්ෂයයි අතර තියෙන්නේ. ආනතියක් තමයි තියෙන්නේ. හැම ග්‍රහලෝකයක්ම මේ විදිහට පිටලා තියෙනවා. ඉතින් පෘථුවිය සම්බන්ධයෙන් මොකද වෙලා තියෙන්නේ? අංශක 23මාරක ආනතිය මේ කක්ෂතලයට ඇඳපු ලම්බකයයි ග්‍රහලෝක පෘථුවිය අක්ෂයයි අතර තියෙනවා. පෘථුවිය අක්ෂයත් අතර තියෙනවා. ඒතර මේ තියෙන ද්‍රව දෙක තියෙන පෘථුවියේ ද්‍රව දෙක උත්තර ද්‍රවය සහ දක්ෂිණ ද්‍රවය මම ලකුණු කරලා තියෙන්නේ. මේ ද්‍රව හරහා තමයි මේ අක්ෂය වැටෙන්නේ. එතකොට ඔන්න වෙලා තියෙන වැඩේ මොකද්ද? මම ටිකක් එහාට ගිහලා කතා කළා. දැන් අපි කතා කරේ ග්‍රහලෝකක භ්‍රමණය පිළිබඳව. ඒතර ග්‍රහලෝක භ්‍රමණය කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ ග්‍රහලෝකය ස්වකීය අක්ෂය වටා තමන්ගේ අක්ෂය වටේට භ්‍රමණය වීම තමයි අපි අඳුන්වන්නේ මොනවා කියලාද? මේ කැරකීම තමයි අපි භ්‍රමණය කියලා කියන්නේ. එනවන වෙලා තියෙන වැඩේ මොකද්ද වෙලා තියෙන්නේ? යම් කිසි ග්‍රහලෝකයක් තියෙනවා. ඒ ග්‍රහලෝකය පරිභ්‍රමණය වන අතරතුර ස්වකීය අක්ෂය වටා භ්‍රමණය වීම. තමන්ගේ අක්ෂය වටේට කරකැවීම අපි කියනවා මොනවා කියලාද? භ්‍රමණය කියලා කියනවා. ඔන්න වෙලා තියෙන වැඩේ මොකද්ද? යම් කිසි ග්‍රහලෝකයක් තියෙනවා. ඒ ග්‍රහලෝකය ස්වකීය කක්ෂය ඔස්සේ තමන්ගේ කක්ෂය ඔස්සේ සූර්යා වටා ගමන් කරන අතරතුර මොනවද වෙලා තියෙන්නේ? තම අක්ෂය වටේට තමාගේ අක්ෂය වටේට මොකද්ද වෙලා තියෙන්නේ? කරකැවීම, තම අක්ෂය වටා කැරකීම අපි අඳුන්වනවා මොනවා කියලාද? අන්න භ්‍රමණය කියලා. තමාගේ අක්ෂය වටේට කරකැවීම අපි අඳුන්වනවා භ්‍රමණය කියලා. මොන දැන් එහෙමනම් භ්‍රමණය කියන්නේ මොකක්ද කියලා දාන්න. ග්‍රහලෝකයක් තියෙනවා. ඒ ග්‍රහලෝකය මේ ඉලිප්සීය කක්ෂය ඔස්සේ සූර්යා වටා ගමන් කරනවා. ඒ ගමන් කරන අතරතුර තමන්ගේ අක්ෂය වටා කරකැවීම තමයි අපි කියන්නේ මොනවාද? ග්‍රහලෝක භ්‍රමණය කියලා කියන්නේ. භ්‍රමණය. ඉතින් මේ භ්‍රමණය වෙන්නේ කක්ෂ තලයට යම් ආනතියක් සහිතව තමයි මේ ග්‍රහලෝක භ්‍රමණය වෙන්නේ. ඉතින් පෘථුවිය ඒ අක්ෂය මේ තියෙන්නේ මේ අක්ෂය. ඒ අක්ෂයයි මේ තියෙන්නේ කක්ෂ තලයට යන ලම්බකය කක්ෂතලයට ඇඳී අභිලම්බය. කක්ෂතලයට ඇඳපු අභිලම්බයයි ග්‍රහලෝකයේ අක්ෂයයි අතරේ ආනතිය තියෙන්නේ. පෘථුවිය සම්බන්ධයෙන් ආනතිය කොච්චරක්ද? අංශක 23මාරක ආනතියක් තියෙනවා. එමනම් ඔන්න කාරණාව හරි. මොකද වෙලා තියෙන්නේ? වෙච්ච වැඩේ තමයි එතකොට පෘථුවිය තියෙනවා. ඒ පෘථුවිය අංශක 23මාරක් ඇලව තමයි කවුරු එක්කද? කක්ෂ තලයත් එක්කලා ඇඳි අභිලම්බය සමග අංශක 23මාරක් ඇලව පිහිටමින් තමයි මේ භ්‍රමණය සිද්ධ කරන්නේ. එවැනි ආනතියකින් භ්‍රමණය වීම නිසා ඊගාවට මොකද වෙලා තියෙන්නේ? අන්න තව දෙයක් සිද්ධ වෙනවා. ඒ සිදු වෙන දේ තමයි
ඍතු විපර්යාස කියන එක. ඍතු විපර්යාස නිර්මාණය වෙනවා ඒකේ ප්‍රතිඵලයක් විදියට. එබන අපි ටට්ටක් ගාලා ලියන්න මාතෘකාව ලියවනේ පෘථිවිය සඳහා වන පරිභ්‍රමණය කියලා. පෘථිවිය සඳහා වන පරිභ්‍රමණය මේ පෘථිවිය සඳහා වන භ්‍රමණය නෑ ග්‍රහලෝක සඳහා වන භ්‍රමණය කියලා අපි ලියවනේ. ලියන්න එහෙමනම් ලියන්න කිසියම් ග්‍රහලෝකයක් ස්වකීය කක්ෂය ඔස්සේ පෘථුවිය වටා හිරු වටා ස්වකීය කක්ෂය ඔස්සේ හිරු වටා පරිභ්‍රමණය වන අතරතුර හිරු වටා පරිභ්‍රමණය වන අතරතුර ස්වකීය අක්ෂය වටා කරකැවීමට ලක්වීම ස්වකීය කක්ෂය වටා කරකැවීමට ලක්වීම ස්වකීය කක්ෂය වටා කරකැවීමට ලක්වීම භ්‍රමණය ලෙස සැලකේ. භ්‍රමණය ලෙස ග්‍රහලෝක භ්‍රමණය ලෙස සැලකේ. ග්‍රහලෝක භ්‍රමණය ලෙස සැලකේ. පස්සේ අලුත් පිළේ ලියන්න ග්‍රහලොව ගමන් කරන කක්ෂතලයට ලම්බකයක් නිර්මාණය කළ විට සිරස්ව ලම්බකයක් නිර්මාණය කළ විට සෑම ග්‍රහලෝකම අක්ෂය ඊට යම් ආනතියක් පෙන්නුම් කරයි. පෘථුවිය සම්බන්ධයෙන් මෙම ආනතිය කියන්නේ ඇලගතිය කියන එක ආනතිය කක්ෂ තලයට ඇඳි අභිලම්බය සහ අක්ෂය අතර අංශක 23මාරක් වනු ඇත. දැන් අපි මේ පින්තූරේ ටක් ගාලා අඳින්නකෝ. හොඳයි. එමන අපි දැන් ටක් ගාලා පින්තූර ඇඳලා ඉවර කරපු නිසා අලුත් පෙළේ ලියන්න ග්‍රහලෝක සඳහා ඍතු විපර්යාස නිර්මාණය වන්නේ මෙම ආනත බව හේතු කොටගෙනය. අපි එක ඊළඟට කතා කරන්න තියලා අපි මේ ග්‍රහලෝක පිළිබඳ පොඩි කරුණු කීපයක් කතා කරමු. මාතෘකාව බුධ
තර බුද ගැන කතා කරනකොට මොකද වෙලා තියෙන්නේ කුඩාම ග්‍රහලෝකය හිරුට ආසන්නම ග්‍රහලෝකය තර වසරක කාලයේ අඩුම ග්‍රහලෝකයක් මේක වෙනවා. මේවා ජීවීන් ඉන්නවද? ජීවීන් නැත. එමන අපි ලියමු මාතෘකාව බුද තර අපිට පින්තූරය ඇඳ ගන්නත් පුළුවන්. තර බුදගේ පින්තූරයක් ඇඳලා තියාගන්න. අපි අර වීඩියෝ එකේ තියෙනවා. එතනින් බලලා කරගන්නත් පුළුවන්. ඒකේ හරි ලියන්න. හිරුට ආසන්නයෙන්ම සිටින ග්‍රහලෝවෙයි කුඩාම ග්‍රහලෝද මේවන අතර අඩුම වසර කාලය මෙයට පවතී. දැඩි උෂ්ණත්වය නිසා ජීවීන්ට වාසය කළ නොහැකි වේ. පස්සේ කතා කරන්නේ සිකුරු පිළිබඳව. තර පෘථුවියට හිරු දෙසින් පිහිටන ග්‍රහලෝකය තමයි මේ සිකුරු. අපි කියනවා මෙයාට නම් කීපයක්. එකක් තමයි වසර කීප කාලයක් මාස කීපයක් උදෑසනට පේනවා. ඒ කාලයට කියනවා පහන් තරුව කියලා. වසරේ තවත් මාස කීපයක් හවස් වරුවේ පේනවා. අපි කියනවා ඉරබටු තරුව කියලා. ඒතර මෙන්න මේ එකම නමින් කියන්නේ තරුවක් නෙමෙයි අතර මේක ග්‍රහලෝකයක්. තරුවකයි ග්‍රහලෝකය අතර තියෙන වෙනස දන්නවා ඔයගොල්ලෝ. තරුවක් කියන්නේ ශක්තිය නිකුත් කරන වස්තුවක්. ග්‍රහලෝකයක් කියලා කියන්නේ මොකද්ද? මේ ශක්තිය නිකුත් කරන්න බෑ. තරුවකින් ලැබෙන ශක්තිය පරාවර්තනය කරමින් තමයි එයා අපිට මේ දිලිස්සෙන ගතියක් පෙන්눔 කරන්නේ රාත්‍රී කාලයට. දිවා කාලයට දැන් පෙනෙන්නේ නැහැ. මොකද හේතුව දිවා කාලේ නොපෙනෙන්න. දිවා කාලයේ සූර්යාගේ ආලෝකය වැඩිනේ. සා දිවා කාලයට පිට පේන්නේ නැහැ. දිවා කාලෙත් තරු තියෙනවා. ඔය අපි සූර්යග්‍රහණයක් වෙලාවට පූර්ණ සූර්යග්‍රහණයකදී තාරකා දකින්න පුළුවන්. ග්‍රහලෝක දකින්න පුළුවන් දවල්ට. නමුත් දැන් සාමාන්‍ය වෙලාවට දකින්න නැත්තේ සූර්යාලෝකය අධික නිසා. දැන් එහෙමනම් අපි මොනවද වෙලා තියෙන්නේ? සිකුරු. ඒතර ඔය නම් දෙකෙන්ම අඳුරනවා. ඒතර ග්‍රහලෝකයක හා තරුවක වෙනසක් දැන් මම කතා කළා. සටහනේ දෙන්නේ නැහැ. ඔයගොල්ලෝ ඕනනම් සටහනක් දාලා තියාගන්න. මතකේ තියාගන්න. පොඩි පන්තිල කරුණු. හොඳයි. ඊළඟට සිකුරු ගැන ගත්තාම බුදට වඩා යම් ප්‍රමාණයක් ලොකුයි. ඒ වගේම යාගේ අධික උෂ්ණත්වයක් තියෙනවා. අධික උෂ්ණත්වයක් වෙන නිසා ජීවින්ට ජීවත් වීමේ හැකියාවක් නැහැ. ඒතර පෘථුවිය ඉඳලා හිරු දෙසට වන්නට පෘථුවිය සමීපයෙන් තියෙන ග්‍රහලෝකය. එමනම් ලියන්න හිරුට ආසන්න දෙවන ග්‍රහලෝකය මේ වෙයි. එය පෘථුවියට පෘථුවියේ සිට හිරු දෙසට වන්නට පිහිටා තිබේ. පහන් තරුව ඉරබටු තරුව යන නම් වලින්ද මෙය හඳුන්වනු ලැබේ. පහන් තරුව ඉරබටු තරුව යන නම් වලින්ද මෙය හඳුන්වනු ලැබේ. අධික උෂ්ණත්වයක් තිබෙන නිසා ජීවය නැතයි සැලකේ. අධික උෂ්ණත්වයක් තිබෙන නිසා ජීවය නැතයි සැලකේ. හොඳයි ඊට පස්සේ ලියන්න ඊළඟ පෘථුවිය ගැන කතා කරන්න තියෙන්නේ.
දැනට අනාවරණය කරගත් ආකාරයට ජීවය රඳා පවතින එකම ග්‍රහලෝකය මේක. මේකේ ජීවීන්ට ජීවත් වීම හැකි සියලු සාධක අන්තර්ගත වෙලා තියෙනවා. ඔක්සිජන් ජලය ඇතුළු සියලු සාධක, උෂ්ණත්වය ජීවීන්ට ගැවසෙන්න පුළුවන් ආකාරයට උෂ්ණත්වයක් පෘථිවියේ තියෙනවා. අවශ්‍ය ජලය ටික තියෙනවා. ඒක නිසා ඒක ජීවීන්ගෙන් පිරීලා ගියපු දැනට අපි හොයාගත්තු එකම ග්‍රහලෝකය වෙනවා. එන අපි ලියන්න පෘථිවිය. ක්‍රමයාගේ දෙපැත්තේ ඉන්න කවුද? හිරුට පැත්තේ ඉන්නවා සිකුරු ඉන්නවා. විරුද්ධ පැත්තේ ඉන්නවා කවුද? අඟහරු ඉන්නවා. එහෙනම් ලියන්න සිකුරු සහ අඟහරු අතර පිහිටා ඇත. අභ්‍යවකාශයේ සිට බලන කෙනෙකුට නිල් පැහැයෙන් දිස් වෙයි. ජීවීන් වාසය කරන එකම ග්‍රහලොව මෙය වේ. ජීවීන් වාසය කරන එකම ග්‍රහලෝකය මෙය වේ. එකම ග්‍රහලොව මෙය වේ. පස්සේ තියෙන්නේ අඟහරු. ක්‍රමයා රතු පැහැති ග්‍රහලෝකයක්. මේකේ ජීවීන් ඉන්නවා කියලා සැක සහිත තියෙනවා. පෘථුවියේ පරිසර තත්වයන්ට ආසන්න පරිසර තත්වයන් මෙහි පවතිනවා කියලා අනාවරණය කරගෙන තියෙනවා. ඒ පහුගිය කාලේ පාත්ෆයින්ඩර් කියන යානය උඩ බස්සලා මේකේ ගවේෂණ කරා. නමුත් එයා හොයාගෙන තිබුණේ නැහැ ජීවීන් ඉන්නවා කියලා. හොඳයි එහෙනම් අපි ලියන්න රතු පැහැති ග්‍රහලෝකී අඟහරු රතු පැහැති ග්‍රහලෝකී පෘථුවියේ පරිසර තත්වයන්ට ආසන්න ස්වරූපයක් පවතී. ජීවය ඇතැයි සැක කරනු ලැබේ. මේ වයිදේ පින්තූර ටික දාගන්න එකට ඉඩ තියලා පින්තූර යොදා ගන්න. ඊට පස්සේ අපි ඊළඟ අදියරට ගියාපහම බ්‍රහස්පති පෘථුවියේ ඉන්න විශාලතම ග්‍රහලෝකය. මෙයාට බරින් වැඩිම ග්‍රහලෝකයක් මෙයා විශාලම නිසා. ඒ වගේම තමයි මොනවාද? ගුරුත්වාකර්ෂණයේ ඉහළම අධිකම ග්‍රහලෝක තමයි කවුද? බ්‍රහස්පති කියලා කියන්නේ. එhmenan ලියන්න සෞරග්‍රහ මණ්ඩලයේ තිබෙන විශාලතම සහ බරින් වැඩිම ග්‍රහලෝකයේ වේ. සේම වැඩිම ගුරුත්වාකර්ෂණය තිබෙන්නේද බ්‍රහස්පතිටය. බ්‍රහස්පතිටය. එහෙනම් අපි මේ කොටස කතාව හරි. පස්සේ මාතෘකාව සෙනසුරු පින්තූරට ඉඩ තියාගන්න. වඩා හොඳයි පින්තූරයක් ඇඳලා තියන්න එක විදියකින්. ඊට පස්සේ මේකේ පින්ච් එකක් පුළුවන් නම් හොයාගෙන අලවනවන වඩා හොඳයි. ස්වභාවික දර්ශනයේ තියෙන පින්තූරයක් නම් වඩා හොඳයි. එහෙනම් ලියන්න ඉන්ටර්නෙට් එකට ගියාපම හොයාගන්න පුළුවන්. එතකොට අපි ඊළඟට ලියන්න සෙනසුරු. දෙවනියට විශාලතම ග්‍රහලෝකය මේක වෙනවා. එයාගේ විශේෂත්වය තියෙන්නේ මොකද්ද? අර දර්ශනීය වර්ණ වලල්ලා මේ වටා පිහිටලා තියෙනවා. එමුනම් ලියන්න දෙවනුවට විශාලතම ග්‍රහලෝකයේ වෙයි.
වර්ණ වර්ණවත් වලල්ලා මෙයට අන්තර්ගතව තිබේ. මෙහි අන්තර්ගතව තිබේ. දැන් ඔය බ්‍රහස්පති මේ වගේ කට්ටියට උපග්‍රහයෝ කියන්නේ චන්ද්‍රයන් විශාල සංඛ්‍යාවක් තියෙනවා. දැන් අපි ගත්තොත් එම අපිට තියෙන එක චන්ද්‍රයයිනේ. කෙනයි අපිට ඉන්නේ අර ගොල්ලන්ට කිහිපයක් තියෙනවා, රාශියක් තියෙනවා. ඊට පස්සේ අපි යුරේනස් හොඳයි යුරේනස් ගැන කතා කරන්න යන්නේ. යුරේනස් නිල් පැහැයෙන් යුක්ත වෙලා තියෙනවා. මේකේ අධික සීතලක් තියෙන ග්‍රහලෝකයක්. සෙනසුරුට ඇතින් තියෙන ග්‍රහලෝකය වෙනවා. ජීවයේ ඉන්න විදියක් නැහැ මොකද අධික සීතල නිසා. ඊට පස්සේ අවසානයේ ඉන්න ග්‍රහලෝකය ඇතින්ම ඉන්න සූර්යයාට ඇතින්ම ඉන්න ග්‍රහලෝකය තමයි කවුද? යුරේනස්. එතකොට මේ මොනද නෙප්චූන් දුරම ඉන්න කෙනා නෙප්චූන් ත්‍රියා වෙලා තියෙන මොකද්ද? අධික සීතලක් තියෙනවා. දුරින්ම ඉන්න ග්‍රහලෝකය වෙලා තියෙනවා. එහෙනම් අපි යුරේනස් ලියන්නේ මොනවා? නිල් පැහැයක් පෙන්눔 කරයි. සෙනසුරට ඈතින් පිහිටා තිබේ. සෙනසුර දුරින් පිහිටා තිබේ. ඒකේ අර කක්ෂයට සමාන්තරව අක්ෂර සමාන්තරව වලල්ලක් දැකිය හැකි වෙයි. අධික සීතලක් පවතී. ඉස්සෙල්ලා ලියුම් නැත්තම්. ඊට පස්සේ තියෙන්නේ නෙප්චූන් සූර්යයාට දුරින්ම පිහිටි ග්‍රහ ලෝකය මෙය වෙයි. දැඩි සීතලක් මෙහි අන්තර්ගත වේ. කලින් කිව්වා වැඩිම වසර කාලය තියෙන මෙයාට කියලා. ඒ ටික අපි කතා කරන්නේ නැහැ. එහෙනම් මාතෘකාව ලියන්න. ඍතු විපර්යාසය පෘථුවිය සඳහා. පෘථුවියෙහි ඍතු විපර්යාස. ඇතිවීම. අපි ඒ ගැන ඊළඟ සතියේ පාඩමෙන් තමයි කතා කරන්නේ. අද අපි යහතිය වල කිව්වා දැන් නිකුත් කරපු විශේෂ සංවර්ධන වැඩසටහනේ අපි මෙතෙක් ඉවර කරපු පාඩම් වල ප්‍රශ්න පත්‍ර කතා කරනවා කිව්වා. ඒ වගේම පෙළ පොතේ අභ්‍යාසත් කතා කරනවා කියලා කිව්වා. ඉතින් අපි අද බලාපොරොත්තු වෙනවා මොනවාද? ශාකවල ප්‍රධාන ජෛව ක්‍රියාවලිය. මේ මාතෘකාවේ විශේෂ සංවර්ධන ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න. ඉතින් ඔයාලට ප්‍රශ්න පත්‍රය හොයාගන්න පුළුවන්. දැන් ලියලා තියෙන උත්තර ලියලා තියෙන නිසා ප්‍රශ්න පත්‍රයේ දැන් ළඟට අරගෙන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. ඉතින් උත්තර ලියන්නම ඕන. උත්තර ලියන්න නැතුව ඔයාලා වැඩ කරන්නේ නැතුව කිසිසේත්ම ඉස්සරහට යන්න බෑ. මේ වෙනකොට මම නිකුත් කරපු 2019 දකුණු පළාත් දෙවන වාර පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍රයේ උත්තර පත්‍රයේ PDF එකක් විදිහට ඒවල ඇති. ඉදිරියට එන සියලුම ප්‍රශ්න පත්‍ර අපි PDF එක ආකාරයට එවන්නේ. ඒතර ඔයාට පිටු වැරදින්න එහෙම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒක නිසා ඉදිරියේදී අර කලින් තිබ්බ ගැටලුවට සමහරලාට පිටු පටලැවිලා මේ තිබුණු ගැටලුව තිබුණා. ඒක වෙන්නේ නැහැ. ඉස්සරහට අපි ඒ ආකාරයට ඔයගොල්ලන්ට ප්‍රශ්න පත්‍ර ටික එවනවා. දැන් 2019 පේපර් එක ඔයගොල්ලෝ ඉවර කරලා තියෙන්නේ. අපි මේ සතිය තුල තවත් ප්‍රශ්න පත්‍රයක් හෝ දෙකක් ඔයාලට PDF එකක් විදියට WhatsApp group එකට එවන්න බලාපොරොත්තු වෙනවා. ඒ ඔයගොල්ලෝ වැඩ කරන්න ඕනේ. වැඩ කරොත් තමයි ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඉතින් මේවා අභියෝගාත්මක අවස්ථා. ඉතින් අභියෝගාත්මක අවස්ථාවල ඔයගොල්ලෝ අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන ඒ ආකාරයට හැසිරුණොත් ඔයගොල්ලෝ ජීවිතේ පරාද වෙනවා. ඒ නිසා හැම ළමයෙක්ම උපරිම උත්සාහය දරලා කටයුතු කරගන්න
හොඳයි එහෙනම් අපි ප්‍රශ්න පත්‍රයට යමු. මම ඩික්කියව ඔයගොල්ලෝ ප්‍රශ්න පත්‍රය හොයාගන්නකම්. ඉතින් ඊට පස්සේ මොකද කරන්න ඕන? මම කියලා තියෙනවා සියලුම ප්‍රශ්න පත්‍ර ටික එක ගුණයක් විදියට සයන්ස් ටික වෙනම තියාගන්න කියලා. ඒතර ඔයාලා පාඩමට වාඩි වෙනකොට පන්තියේ වෙලාවට ඒ ටිකත් අරගෙනම වාඩි වෙන්න. ඒතර අපි විද්‍යාශ්‍රීකට ඇවිල්ලා ඉගෙන ගන්නවා වගේ අකුරැස්සේ හයි ස්ටඩි එකට ඇවිල්ලා වාඩිලා ඉගෙන ගන්නවා වගේ වැලිපිටියේ පිටපැද්දර හයි ස්ටඩි එකට වැලිපිටියේ සයන්ස් කොලෙජ් එකට ඇවිදිලා වාඩිලා ඉගෙන ගන්නවා වගේම ඔයා ගෙදරත් ඒ විදිහටම පොත්පත් ටික සූදානම් කරගෙන වාඩි වෙලා මේ කටයුත්ත සිද්ධ කරන එක තමයි වඩා වැදගත්. අධ්‍යාපනික මානසිකත්වයෙන් තමයි අපි මෙතෙන්ට වාඩි වෙන්න ඕනේ. හොඳයි එහෙනම් අපි දැන් බලමු කතාවට ගිහිල්ලා පළවෙනි එකේ තියෙනවා ශාකවල ප්‍රභාසංශ සඳහා අත්‍යවශ්‍ය සාධක දෙකක්. ඉතින් මේවා අපි විස්තරාත්මකව කතා කරලා තියෙන්නේ වීඩියෝ රූපරාමයත් එක්කලා. එහෙනම් මොනවද වෙලා තියෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් සහ ජලය තමයි මේකට අවශ්‍ය වෙන්නේ. කාබන් ඩයොක්සයිඩ් සහ ජලය උත්තරේ තියෙනවා මොනවාද? අංක 1. ඉතින් දැන් ප්‍රශ්න පත්‍රේ නැති කෙනෙක් ඉන්නවනම් නැති වෙන විදියක් නැහැ. මොකද WhatsApp group එකට සම්බන්ධ වුණු අයට මම නැවත group එකට මේක යොදමින් ඒ අලුතෙන් සම්බන්ධ වෙන අයටත් ප්‍රශ්න පත්‍රය ගන්න අවස්ථාව සැලැස්සුවා. එතකොට ඒමත් නැති කෙනෙක් ඉන්නවා නම් දැන් මේ ප්‍රශ්න කියනකොට ඔයාලට ප්‍රශ්න ලියා ගන්න පුළුවන්. ලියාගෙන උත්තර 4 කියද්දී මම නිවැරදි උත්තරය කියන්නේ ඉස්සෙල්ලා ඔයාලට උත්තරය ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් කරන්නේ ප්‍රශ්න ලියුවාට පස්සේ ප්‍රශ්න කියවනවානේ මම උත්තර 4ක් කියනවානේ. ඉතින් වෙලාව මදි නම් කරන්න තියෙන්නේ වීඩියෝ එක නතර කරලා ඔයා උත්තරය ලියලා ආයි වීඩියෝ එක යන්න සලස්වලා මම කියන උත්තරෙත් එක්ක සංසන්දනය කරගන්න. බොහොම සරල ක්‍රමවේද තියෙන්නේ. හොඳයි එහෙනම් අපි බලමු දෙවෙනි ප්‍රශ්නේ. ශාක ප්‍රභාසංශ්ලේෂණදී සාධන ද්‍රව්‍ය වන්නේ. ඉන් ප්‍රධාන ඵලයේ විදිහට ග්ලූකෝස් හදනවා. අතුරු ඵලයේ විදිහට මොනවද හදන්නේ කියලා බලමු අපි උත්තර 4 කොහමද කියලා. පළවෙනි උත්තරේ දෙනවා ග්ලූකෝස් සහ ජලය. දෙවෙනි උත්තරේ තියෙනවා ජලය, කාබන් ඩයොක්සයිඩ් සහ ග්ලූකෝස්. ඊගාවට තියෙනවා මොනවාද? කාබන් ඩයොක්සයිඩ් සහ ග්ලූකෝස්. හතරවෙනි උත්තරේ තියෙනවා ග්ලූකෝස් සහ ඔක්සිජන්. ඉතින් මම ආරම්භයේ කිව්වා ප්‍රධාන ඵලය නම් ග්ලූකෝස් කියලා. ඉතින් හැම එකෙම වගේ ග්ලූකෝස් තියෙනවා. දැන් දෙවෙනි එක්කෙනාගෙන් තමයි උත්තරේ තෝරන්න තියෙන්නේ. දැන් උත්තරේ ඔයගොල්ලෝ දන්නවා. මොකක්ද එහෙනම්? ග්ලූකෝස් සහ ඔක්සිජන්. ග්ලූකෝස් සහ ඔක්සිජන්. අමුද්‍රව්‍ය විදිහට කාබන් ඩයොක්සයිඩ් සහ ජලය, ග්ලූකෝස් තමයි ඔක්සිජන් එක්කලා ඵල විදිහට ලබා දෙන්නේ. එහෙනම් කියන උත්තරේද 4 වෙනි උත්තරේ. දැන් ඊළඟ බලමු 3 වෙනි ප්‍රශ්නේ. හරිත ශාකවල ප්‍රභාසංශ්ලේෂණය සඳහා අවශ්‍ය කාබන් ඩයොක්සයිඩ් වායුව පත්‍ර තුලට ඇතුළු වන්නේ. කාබන් ඩයොක්සයිඩ් වායුව පත්‍රයට ඇතුළු වෙන්නේ කොහොමද කියලා අහනවා. 1 පුටිකා හරහාය, 2 මූලකේශ හරහාය, 3 උච්චර්ණය හරහාය, 4 සෛලමය හරහාය. උත්තරේ මොකද්ද? ඔව් උත්තරේ තමයි පුටිකා හරහාය. පුටිකා වලින් තමයි එන්නේ. ඒ අදාළ වීඩියෝත් එක්කලා අපි මේක සාකච්ඡා කරලා ඇති. රයිට් ඊපස් තියෙනවා 4 වෙනි එක උත්සේදනය නමින් හැඳින්වෙන්නේ. උත්සේදනය කියන්නේ මොකක්ද කියලා අහනවා. අර්ධැක්කීම් දීලා තියෙනවා. උත්තර 4 බලමු. බිඳුව ආකාරයෙන් ශාකයෙන් ජලය පිටවීමයි, ශාක පත්‍ර තුල ආහාර සෑදීමයි, වාෂ්පාකාරයෙන් ශාකයෙන් ජලය පිටවීමයි, වාෂ්පාකාරයෙන් පොළවෙන් ජලය පිටවීමයි. ඔන්න උත්තර 4 මම කිව්වා. එහෙනම් මොකද්ද උත්සේදනය කියලා කියන්නේ? උත්සේදනය කියලා කියන්නේ මොකද්ද? ශාකයක තියෙන ජලය වාෂ්පාකාරයට පිට වී යාම. එමනම් කීවෙනි උත්තරේද ගැලපෙන්නේ? 3 වෙනි උත්තරේ තමයි ගැලපෙන්නේ. උදායි ඊගාවට කියනවා පස්වැන්න උත්සේදන ක්‍රියාවලිය වේගවත් කිරීමට බලපාන සාධකය කුමක්ද? සාධකය බලපාන නෙමෙයි, බල නොපාන සාධකය අහන්න. බලමු
දැඩි සූර්යතාපය, වායුගෝලීය ආර්ද්‍රතාවයේ වැඩිවීම, අධික ආලෝකය, සුළඟේ වේගය වැඩි වීම. එහෙනම් උත්තරේ තෝරන්න බලන්න. ඔව් මොකද්ද? ආර්ද්‍රතාවය වැඩි වීම. ඒ කියන්නේ ජල වාෂ්ප වැඩි වෙනකොට මොනවාද වෙන්නේ? ශාකයේ තියෙන ජලයේ වාෂ්ප වීම අඩු වෙනවා. පහළ වැටෙන කියන උත්සේදනය පහළ වැටෙනවා. හොඳයි ඊළඟට කියනවා ඊළඟ එක 6 වෙනි එක හොඳින් හිරු එළිය වැඩෙන විට නිමග්න ජලයේ ගිරුණු කියන එක ජල ශාක වලින් වායු බුබුලු පිට වෙන බව නිරීක්ෂණය කළ හැකිය. මෙම වායු බුබුලු වන්නේ එක තියෙනවා කාබන් ඩයොක්සයිඩ්, දෙක ඔක්සිජන්, තුන ජල බුබුලු, හතර නයිට්‍රජන්. ඉතින් මේගොල්ලෝ සූර්යාලෝකය ලැබෙනකොට ජලජ හරිත ශාකත් ප්‍රභා සංශ්ලේෂණය කරනවා. ඒ ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රතිඵලයේ විදියට පිට කරන්නේ මොනවාද? ඔක්සිජන්. එහෙනම් උත්තරේ මොකද්ද? ඔක්සිජන් අංක 2. 7 වෙනි ප්‍රශ්නේ ශාක ප්‍රභා සංශ්ලේෂණයේ වාසියකි. ශාකවල ප්‍රභා සංශ්ලේෂණයේ වාසියක්ලු ජීවීන්ට ආහාර ලැබීම, ජීවීන්ට ඔක්සිජන් වායුව ලබා දීම, වායුගෝලීය උණුසුම ඉහළ යාම පාලනය ඉහත සියල්ල. මොකක්ද එන? කරුණු 3ම සත්‍යයි. එනම් ඉහත සියල්ලම. ඉහත සියල්ලම. 8 වෙනි ප්‍රශ්නය ජල සංරක්ෂණය අදා පත්‍ර අපිචර්මය මත රෝම පිහිටා තිබෙන්නේ වට්ටක්කා, ඕමාරිකා, පතොක්, අරලිය. එහෙනම් මොකද්ද උත්තරේ? රෝම කෙඳි පිහිටලා තියෙනවා. ඔව් මොනවාද? වට්ටක්කා. වට්ටක්කා ඕමාරිකාවල ජලය සංචිත කරලා තියෙනවා පත්‍රවල. පතොක් ගහේ පත්‍ර ක්ෂීණ වෙලා තියෙනවා. අරලිය ශාකයේ ඝන උච්චාරණයක් තියෙනවා. වලක්වා ගන්න තියෙන්නේ. වට්ටක්ක ශාකයේ රෝම තිබිලා තමයි උත්සේදනය අවම කරගෙන තියෙන්නේ. 9 උත්සේදන වේගය අඩු කිරීම සඳහා හැඩගැස්වීමක් නොවේ. පත්‍ර ශල්ක පත්‍ර බාටපත් වීම, මාංශල වීම, පත්‍ර පළල් වීම, ගිලුණු පූටිකා තිබීම. මොකද්ද? අපි කතා කරලා තියෙනවා. එහෙනම් මේකට අදාළ උත්තරේ මොකද්ද? පත්‍ර තලයේ පළල් වීම. පළල් වුණාම ශේෂඵලය වැඩි වෙනවානේ. ඒ ශේෂඵලයේ වැඩි වීම මොදලා තියෙන්නේ වැඩිපුර උත්සේදනයක් වෙනවා. එන එක ගැලපෙන්නේ නැහැ. ඊළඟ 10 වෙනි ප්‍රශ්නය ශාක පත්‍රවල නිපද වෙන ආහාර වෙනත් කොටස් වෙත ගෙන යනු ලබන්නේ. ආහාර වෙනත් ප්‍රදේශවල ගෙනියන්නේ කොහොමද කියලා අහනවා. ඒ උත්තරේ තියෙනවා සෛලම් පටකමාගිනි, ප්ලෝයම් පටකමාගිනි, අපිචර්ණීය සෛලමාගිනි, සෛල මහා ප්ලෝයම් පටකමාගිනි. එහෙනම් කවුරු මගින්ද මේක ගෙනියන්නේ? ගෙනියන්නේ ප්ලෝයමේ මගින්. ප්ලෝයමේ මගින් ගෙනියන්නේ. හොඳයි අපි ඊගාවට යමු දෙවෙනි කොටසට. හරි වැරදි දාන්න තියෙනවා ශාකවල ආහාර නිෂ්පාදනය වන්නේ ශාක පත්‍ර තුල පිහිටි හරිත ලව තුලය. ඉතින් අපේ මට්ටමට මේක හරි දාන්නත් පුළුවන්. වැරදි දාන්නත් පුළුවන්කම තියෙනවා. මොකද ශාක පත්‍රවල විතරක් නෙවෙයි හරිත හැටි අනිත් තැන් වලත් මේක ප්‍රභා සංශ්ලේෂණය වෙන්න පුළුවන්. හරිත ලව තියෙනවා ඒ තැන් වල. ඉතින් ශාකවල ආහාර නිෂ්පාදනය වන්නේ ශාක පත්‍ර තුල පිහිටි හරිත ලව තුලය. ඉතින් හරිත ලව තුල නිපද වෙනවා කියපු නිසා අපි ඒක හරි දාමු. ඒක නිසා ඔන්න පත්‍රවලය කියලා කිව්වා නම් පත්‍රවල පමණි කියලා කිව්වා නම් වැරදි දාන්න තිබ්බා. ඉතින් මේක හරිත ලව තුලය කියලා තියෙන නිසා ඒ හරි ලකුණක් දානවා. ඊපස්සේ ප්‍රභා සංශ්ලේෂණ සඳහා සූර්ය තාපය උපයෝගී කරගනි. සූර්ය තාපය නෙවෙයි මේකට දායක වෙන්නේ මොනවාද? සූර්යාලෝකය දායක වෙන්නේ. තුන්වෙනි එක එහෙනම් එක දෙවෙනි එක වැරදි. තුන්වෙනි එක තියෙනවා ප්‍රභා සංශ්ලේෂණයේදී පත්‍ර තුල නිපද වෙන ග්ලූකෝස් පිෂ්ඨයේ බවට පරිවර්තනය වේ. ඔව් ග්ලූකෝස් පිෂ්ඨයට හැරෙනවා. පිෂ්ඨයට හැරිලා තමයි පත්‍රේ తాවකාලිකව ගබඩා වීම සිද්ධ වෙන්නේ. නිසා ඒක නිවැරදි. 4 අයඩින් දැමූ විට පිෂ්ඨය නිල් පාට වේ. ඔව් අයඩින් හමුවේ පිෂ්ඨය තද දම් පාටක් එමෙතන නිල් පාට උරු තද දම් පාටක් ඇති වෙනවා. ඊගාවට තියෙන හරිය එතකොට
මාළු ටැංකියක ජල ශාක තිබීම මාළුන්ට අහිතකරය. මෙහෙමයි. මාළුන්ට ජල ශාක තියෙන එක ආලෝකයේ තිබ්බොත් හිත කරයි, ආලෝකයේ නොතිබ්බොත් අහිත කරයි. ඒතර ඒ කියන්නේ රාත්‍රී කාලයට ජල පැලෑටි තියෙනවා නම් මේකට ආලෝකය තියෙන්න ඕනේ. ඉතින් ගොඩාක් හරිත පැලෑටි නැත්නම් සීමිත ගාණක් නම් තියෙන එක ප්‍රශ්නයක් නැහැ. ඉතින් කොහොම වුණත් වෙන්නේ පැලෑටි වලින් මත්ස්‍යන්ට අහිතකර වීමක් නෙවෙයි වෙන්නේ, හිතකර භාවයක් වෙන්නේ. එහෙනම් හිතකර වේ කියන එක අහිතකරය කියන එක තමයි එක වැරද්දක් වෙනවා. වැරදි හිතකරයි මේක. ඊගාවට තියෙනවා උත්සේදනය යනු ජලය වාෂ්ප වීමේ ක්‍රියාවලියයි. ඉතින් කොහෙන්ද කියලා නැහැනේ. ශාක වලින් ජලය වාෂ්ප වෙන්න පුළුවන්, පසෙන් ජලය වාෂ්ප වෙන්න පුළුවන්, ජලාශයකින් ජලය වාෂ්ප වෙන්න පුළුවන්. ඒ නිසා ඒක වැරදි. මොකද උත්සේදනය කියන්නේ ශාක වලින් ජලය වාෂ්ප වීම. ශාක වලින් කියන කැලේ නැති නිසා පරිද්දාන්න වෙනවා. ඊගාවට තියෙනවා ජල සංරක්ෂණය අදා අරලිය පත්‍රයේ ඝන උච්චාරණයක් පිහිටා ඇත. ඔව් හරිනේ එක. නිවැරදි ගැටලුවක් නැහැ. ඊළඟට තියෙනවා 8 වෙනි එක ඔක්සිජන් අඩංගු පරීක්ෂා නලයක් තුළ කුණුකිරක් ලං කළ විට වහා නිවී යයි. නෑනේ ඔක්සිජන් නමුයි මේක දීප්තිමත්ව පත්තු වෙනවා. ඒක නිසා ඒක 8 වෙනි එක රද්දක් තියෙනවා. 9 මධ්‍යසාරයේ ගිල්වා රජ කරන විට හරිත පත්‍ර ආවරණ වේ. ඔව් හරිත අප්‍රද දිය වෙනවා. එකේ දිය වීම නිසා ආවරණ තත්ත්වයටපත් වෙනවා. ඊළඟ 10 වෙනි එක වායු මාධ්‍ය තුලින් අංශු විසරණය නොවේ. කරදීනේ වායුද ඝනද එහෙම කියලා නෑ. ගමන් කරන්න හැකියාව අවකාශය තියෙනවා නම් වායු ද්‍රව ඒ ආදී තුලින් ඝන මාධ්‍ය තුලත් යන්න පුළුවන් මට්ටමක් තියෙනවා නම් විසරණයක් සිද්ධ වෙන්න පුළුවන්. හොඳයි එක වැරදි. එතකොට 5 නිවැරදි පිළිතුරු තෝරා හිස් තැනට පුරවන්න කියලා කියනවා. බලමු. ශාක පත්‍ර තුලින් ජලයේ වාෂ්පාකරයෙන් පිටවීම නම් වේ. උත්තර දෙකක් තියෙනවා. බිඳු 2 උත්සේදනය. ඒතර මොකද්ද වාෂ්පාකාරයෙන් පිටවීම ශාක වලින්? මොහොතක කලින් විස්තර කරා. එන මොකද්ද? උත්සේදනය. උත්සේදනය. දෙවැන්න ප්‍රභා සංශ්ලේෂදී සෑදෙන සරලම ආකාරය වන්නේ මොනවාද? ග්ලූකෝස්ය, සුක්‍රෝස්ය. උත්තරේ මොකක්ද එහෙනම්? ග්ලූකෝස්ය. ග්ලූකෝස්ය. 3 ප්‍රභා සංශ්ලේෂණී වායුගෝලයෙන් හිස්තනක් ලබා ගනී. මොනවද ගන්නෙ? ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ්. ප්‍රභා සංශ්ලේෂණ ගන්නෙ මොනවද? කාබන් ඩයොක්සයිඩ් ගන්නෙ. එහෙනම් උත්තරේ කාබන් ඩයොක්සයිඩ්. හිස්තැනට එන්න ඕනේ. අර හිස්තැන් වල තියෙන ඒවා තමයි අපි කලිනුත් කතා කරේ. මම හිස්තැන කියන වචනේ වයි කියුන්නේ නැහැ. හොඳයි ඊළඟට තියෙනවා ශාකයක ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සිදුවන්නේ තුලදීය හිස්තන තුලදීය හරිත ලව පත්‍රේ සෛල මොනවායිද? හරිත ලව වලයි සිද්ධ වෙන්නේ. හිස්තැනට එන්නේ හරිත ලව. ඊගාවට කියනවා අයඩීන් ද්‍රාවණය එකතු කළ විට හිස්තැන තද නිල් පාට වේ. කවුද නිල් පාට වෙන්නේ? පිෂ්ඨය. ග්ලූකෝස් කියලා තියෙනවා උත්තර දෙක. එහෙනම් කවුද ගැලපෙන්නේ? පිෂ්ඨය. පිෂ්ඨය තමයි ගැලපෙන්නේ. හොඳයි ඊළඟට කියනවා අංශු සාන්ද්‍රණය වැඩි ස්ථානයක සිට අංශු සාන්ද්‍රණය අඩු ස්ථාන දක්වා මාධ්‍යයක් තුලින් අංශු ගමන් කිරීම හිස්තැන ලෙස හැඳින්වේ. විසරණය ස්කන්ධ ප්‍රවාහය. අපි පැහැදිලි කරලා දුන්නා වැඩි තැනක ඉඳලා අඩු තැනට ගමන් කරන්නේ විසරණය කියලා. එහෙනම් විසරණයයි අදාළ උත්තරේ වෙන්නේ. එතකොට කියනවා ඊළඟ එක හිස්තැන තුල තැන්වීම මගින් ශාක පත්‍ර තුල ඇති හරිත ප්‍රදීවත් කළ හැකිය. මධ්‍යසාර ජලය. මොනවා තුල ගිල්වලාද? මධ්‍යසාරයේ තම්බන්න ඕනේ. එහෙනම් උත්තරේට මධ්‍යසාර. හොඳයි ඊළඟ 8 වෙනි එක තියෙනවා ශාක අඩු වීමෙන් වායුගෝලයේ සාන්ද්‍රණය වැඩි විය හැක. කාබන් ඩයොක්සයිඩ්, ඔක්සිජන්. මොනවද වැඩි වෙන්න පුළුවන්නේ? කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය තමයි වැඩි වෙන්නේ. හොඳයි ඊළඟට කියනවා වායුගෝලයේ ආර්ද්‍රතාවය වැඩි වන විට උත්සේදන වේගය හිස්තන වේ. උත්තර දෙනවා අඩු වැඩි. මොකද වෙන්නේ?
අඩු වෙනවා උත්සේදන වේගය අඩු වෙනවා කලිනුත් එක පැහැදිලි කරලා තියෙන්නේ ඊළඟට කියනවා මුලෙන් උරා ගන්නා ජලය ශාකයක කඳ දිගේ ඉහළට ගමන් කරන්නේ පටකය හිස්තනක් තුලින්ය මොනවාද සෛලම පටකය සෛලම තුලින්ය වඩා නිවැරදි වුණා නම් හොඳයි හිස්තන ඉස්සරහටල පටකය තුලිනි කියලා ආවනම් ඒකෙම හදාගත්තත් කමක් නැහැ පටකය තුලිනි කියලා හිස්තන මුලට අරගෙන සෛලම පටකය තුලිනි ඊළඟට කියන උත්සේදනය යනු කුමක්ද තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස ඒ උත්සේදනය කියන්නේ අපි දැන් විතර කියවුණා ශාකවලදී ජලය වාෂ්පාකාරයට පිට වී යාම ශාකයක ජලය වාෂ්පාකාරයට පිට වී යාම දෙවැන්න උත්සේදනය නිසා සැලසෙන වාසි තුනක් ශාකයේ සිසිල් වෙනවා ඊළාට ජලය කණිජ ජලය පත්‍ර දක්වා ආකර්ෂණය ඇද ගන්න අවශ්‍ය බලය ලබා ගන්න පුළුවන් වෙනවා පත්‍ර කරා ජලය ගෙන්වා ගැනීමට අවශ්‍ය බලය ලබා දීමට ඊගාවට කණිජ ජලයේ දියුණු කණිජ ශාකයේ පුරා පරිවහනයේදී උත්සේදනයේ වැදගත් වෙලා තියෙනවා. එහෙනම් ඔන්න කරුණු තුනක් අපිට කියන්න පුළුවන්. ශාකය සිසිල් කරන්න ඊගාවට ශාකයට අවශ්‍ය කරන ජලය මූලපද්ධතියෙන් උරා ගන්නා ජලය පත්‍ර දක්වා කැඳවා ගැනීමට අවශ්‍ය බලය යොදන්න ඊගාවට ජලයේ දිය වෙච්ච පාංශ ජලයේ දියුණු පාංශ ජලයේ දියු ලවණ කණිජ ලවණ ශාකයේ පුරා පරිවහණයට අවශ්‍ය බලය ලබා දෙන්න. ඒක ජලයත් එක්කයි යන්නේ. ඊළඟට කියනවා උත්සේදන ක්‍රියාවලිය වේගවත් කරන සාධක තුනක් නම් කරන්න සුළඟ සූර්ය තාපය අඩු ආර්ද්‍රතාවය මේවා තමයි බලපාන්නේ ඊට පස්සේ පත්‍රතලයේ වර්ගඵලය ඒවත් බලපානවා බාහිර සාධක විදිහට සූර්ය තාපය සුළඟ වේගය වැඩි වීම ඊට පස්සේ ආර්ද්‍රතාවය අඩු වීම වැඩි වීම නෙවෙයි හොඳේ රයිට් බස් කියනවා උත්සේදන ක්‍රියාවලිය වේගය අඩු කරන සාධක මොනවාද කියලා අහනවා ඊට පස්සේ වායුගෝලීය ආර්ද්‍රතාවය වැඩි වීම සුළඟ වේගය අඩු වීම සූර්ය තාපය අඩු වීම ඒවා තමයි මෙතන අහලා නැනේ ශාකයේ උපක්‍රම කියලා නෙමෙයි අහලා තියෙන්නේ. අපිට බාහිර සාධක තමයි ලියන්න තියෙන්නේ. ඒවා තමයි ලියන්න තියෙන්නේ. හොඳයි ඊළඟට කියනවා ශුෂ්ක පරිසර තත්ත්වවලදී ජල සංරක්ෂණය සඳහා ශාක දක්වන අනුවර්තන තුනක් සඳහන් කරන්න. ශුෂ්ක කලාපයේදී මොකද වෙලා තියෙන්නේ පත්‍ර කටු බාටපත් වීම, පත්‍ර ශීන වීම, ඝන උච්චර්ම පිහිටීම, ගිලුණු කූටිකා පැවතීම, පත්‍ර තලය මත බූවා පිහිටීම, පක්ෂම බූවා කියන එකට මෙන්න මේවා අපිට ගන්න පුළුවන්. පත්‍ර රෝල් වීම මේ වගේ දේවල් සටහන් කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට කියනවා අලුතින් සිටුවන පැල වලින් උත්සේදනය මගින් ජලය පිටවීමෙන් පැල වියලී යාම වැළක්වා ගැනීම සඳහා ගොවීන් අනුගමනය කරන උපක්‍රම කිහිපයක් සඳහන් කරන්න. කියන අලුත් හිටවපු පැලයකින් උත්සේදනය වේගවත් වෙලා ගහ මැරෙන එක නවත්ත ගන්න උපක්‍රම. එකක් තමයි ශාක පත්‍ර වලින් කොළයිති වලින් වෙන විදිහකින් කියන කොළයිති වලින් ඒ පැලෑටිය ආවරණය කිරීම. ඔන්න එකක්. එතන අර කොළයිති වලින් ජලය වාෂ්ප වෙලා ඒ ස්ථානයේ ආර්ද්‍රතාවය වැඩි කරනවා. කොළයිති වලින් ජලය වාෂ්ප වෙච්ච නිසා. ඉතින් අර ගහේ තියෙන ජලයතොර වාෂ්ප වෙන එක අඩු වෙලා තියෙන ජලය ටික ගහේ රැඳෙනවා. මුල්ලල්ලා ජලය උරා ගන්න අවස්ථාවට එනකම්. ඊළඟ තව එකක් තමයි මොනවාද? අවර්ණ පොලිතීන් උරයකින් පැලෑටි ආවරණය කිරීම. පැලෑටි ආවරණය කරනවා. එතකොට ජලය වාෂ්ප වෙලා එන ජලය අර පොලිතීන් බෑග් එක තුල බැඳිලා පොළවෙන් එන වතුරත් වාෂ්පත් අරකේ බැඳිලා ජල වාෂ්ප සාන්ද්‍රණය වැඩි කරනවා. ආර්ද්‍රතාවය වැඩි කරනවා. ඒක නිසා ගහ මැරෙන්නේ නැතුව තියාගන්න පුළුවන් වෙනවා. ඒ තව එකක්. ඊගාවට පුළුවන් මොනවාද? අන්න පත්‍ර කොටස් කපා ඉවත් කිරීම. දැන් කෙසෙල් වගේ ගස් හිටවනකොට කොළ කපලා හිටවන්නේ. කොළ කපලා හිටෙව්වහම භාගයක් කපලා හිටවන්නේ. ගහල වගේ වයි කොළ ටික කපලම දාලා නටු ටික
විතරක් තියෙන කඳ භූගත කඳ කොටස හිටවන්නේ. ඒ වගේ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි ඊළඟට කියනවා 4 විසරණ යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද කියලා අහනවා. ද්‍රව්‍යාංශ සාන්ද්‍රණයේ වැඩි තැනක ඉඳලා ද්‍රව්‍යාංශ සාන්ද්‍රණයේ අඩු තැනක් දක්වා යම් මාධ්‍යයක් තුළින් ද්‍රව්‍යාංශු ගමන් කිරීම. ද්‍රව්‍යාංශු වැඩි තැනක සිට ද්‍රව්‍යාංශු අඩු තැනක් දක්වා යම් මාධ්‍යයක් තුළින් ද්‍රව්‍යාංශු ගමන් කිරීම. වාතය තුළින් විසරණය සිදුවන අවස්ථා 3ක් සඳහන් කරන්න. ඒතර මලක සුවඳ විසිරීම, සුවඳ විලවුන් අංශු විසිරී යාම, මේවා එක්කම වාතයෙන් සිදුවන විසරණ. වාතය තුළින් සිදුවන විසරණයන්. යම් කිසි අපද්‍රව්‍යයක දුගඳ විසිරලා යන එක. මේවා එක්කම විසරණ ක්‍රියාවලිය. හොඳයි ඊළඟට කියනවා ද්‍රව්‍යයක් තුළ විසරණ සිදුවන අවස්ථා 2ක් සඳහන් කරන්න. කොන්ඩිස් කැටයක් වගේ වතුර දැම්පුවාම ජලය තුළ විසිරී යාම. ඊළඟ ලුණු කැටයක් දැම්මහම මේක ජලය තුළ දියවි විසිරී යාම. මේ වගේ ඒවා ගන්න පුළුවන් අපිට. ඊට පස්සේ තියෙනවා ශාක තුළ විසරණය සිදුවන අවස්ථා 2ක් නම් කරන්න. එකක් තමයි පත්‍ර අභ්‍යන්තරයට පැමිණි කාබන් ඩයොක්සයිඩ් සෛල තුළට අවතීර්ණ වීම. ඊපස්සේ පත්‍රවල සිට ඔක්සිජන් ප්‍රභාසංශයෙන් නිපදවන ඔක්සිජන් කුටිකා විවරණයෙන් පිටතට ගමන් කිරීම. මේවා එක්ක මොනවාද? විසරණ ක්‍රියාවලිය. විසරණ ක්‍රියාවලිය. හොඳයි ඊළඟට කියනවා බිඳු දෙය යන කුමක්ද පැහැදිලි කරන්න. බිඳු දෙය කියලා කියන්නේ මොකද්ද? යම්කිසි ශාකයක් තියෙනවා ඒ ශාකයේ තිබෙන ජලය ද්‍රව ආකාරයට පත්‍රවල ඇති ජල ජිද්‍ර වලින් පිට වී යා. එන ඔන්න කාරණා. මොකද වෙලා තියෙන්නේ? තියෙනවා මොනවාද? ශාකයේ තියෙන ජලය ද්‍රව ජලය ශාකය තුල තිබෙන ජලය ද්‍රව බිඳු ආකාරයට පත්‍රවල වූ ජල ජිද්‍ර වලින් පිට වී යා. බලන්න උත්තරේ හරියට ලියලා තියෙනවද කියලා. ඊළඟ බිඳු දෙය සිදුවේ වේගය කෙරෙහි බලපාන සාධක මොනවාද? සාධක තමයි ප්‍රධාන වශයෙන්ම මූල පීඩනය කියන එක. අපි ඒක දැනට කතා කරලා නැහැ. ඒකට මතකයේ තියාගන්න වැඩි මූල පීඩනයක් තිබීමෙන් බිඳු දෙය ක්‍රියාත්මක වෙනවා. ඊළඟට පරිසර උෂ්ණත්වය අඩු වීම. අඩු පරිසර උෂ්ණත්වයක් පැවතීම බිඳු දෙය වේගවත් කරන්න උදව් කරනවා. ඊළඟ උත්සේදනය හා බිඳු දෙය අතර වෙනස්කම් සඳහන් කරන්න. උත්සේදනයේදී වාෂ්පාකාර පිට වෙනවා. බිඳු දෙය ද්‍රවාකාර පිට වෙනවා. ඊළාට උත්සේදනයේදී උටිකා විවර වා සිදුරු ආදියෙන් පිට වෙනවා. බිඳු දෙයේදී ජල ජිද්‍ර වලින් සිද්ධ වෙනවා. උත්සේදනය දිවාකාරයට ප්‍රධාන වශයෙන් සිද්ධ වෙනවා. බිඳු දෙය රාත්‍රී කාලයට ප්‍රධාන වශයෙන් සිද්ධ වෙනවා. ඊළාට උත්සේදනයේදී ජලය පමණයි වාෂ්ප ලෙස පිට වෙලා යන්නේ. ජලය පමණයි පිට වී යන්නේ. බිඳු දෙයේදී ජලයට අමතරව ජලයේ දියවු khනිජ ලවණත් පිටවීම සිද්ධ වෙනවා. ජලයේ දියවිච්ච khනිජ ලවණ පිටවීම සිද්ධ වෙනවා. එhmenan උන්න අපි ශාකවල ප්‍රධාන ජීව ක්‍රියා කියන මාතෘකාව අපි අවසන් කළා. ඊට පස්සේ තියෙන්නේ ආහාර පරිරක්ෂණය පිළිබඳ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න. අපි ඉදිරි පාඩම්කදී සතියකදී ඒ ගැන කතා කරමු. ඉන් සියලු කාරණා ඔයගොල්ලන්ට අපි සමීප කරලා තියෙනවා. දෙන්න පුළුවන් උපරිම ආකාරයට මේ විෂය කරුණු ටික ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ නිසා ඔයගොල්ලන්ගේ වගකීම තියෙනවා මේක හරියට කරගන්න එක හැම දරුවෙක්ගෙම. ඉතින් ඒක නිසා අපි එහෙමනම් අදට පාඩම මෙතකින් නිමා කරනවා. ලබන සතියේත් අපි මේ ආකාරයටම ඔයගොල්ලන්ගේ නිවහනටම ඇවිල්ලා ඔයගොල්ලොත් එක්ක මේ විද්‍යා විෂය පිළිබඳව දැනුම ලබා දෙන්න අපි කටයුතු කරනවා. එහෙනම් ඉතින් අපි අදට සමුගන්න සූදානම් වෙන්නේ ආදරේ දරුවෝ හැමෝටම. ඒ වගේම දෙමාපියන්ටත් ගෙදරින් අනිත් හැමෝටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තවත් දෙයක් කියන්න ඕන. තවමත් අපේ මේ විද්‍යාශාස්ත්‍රයේ අකුරැස්සේ පිළිවෙතර හයි ස්ටඩි එකේ
වැලිපිටිය සයන්ස් කොලෙජ් එකේ ඉඳපු දරුවෝ ඉන්නවා නම් තවමත් අපේ පාඩම් වලට සම්බන්ධ වෙන්න බැරි වුණු යම් හේතුවක් නිසා ඒ අය හැමෝම දැනුවත් කරන්න WhatsApp අංකයට සම්බන්ධ වෙලා පන්තියේ ලියාපදිංචි අරගෙන මේ පාඩම් ටිකට සම්බන්ධ වෙන්න කියලා. ඉතින් මෙතෙක් කරපු සියලුම පාඩම් ටික චන්ද්‍රකුමාර CD YouTube channel එකේ තියෙනවා. ඒක නිසා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ පසුගිය සතියේ පාඩම දක්වාම තියෙනවා. මේ සතියේ පාඩම් ටික තමයි ඔයාලට YouTube එකෙන් ගන්න බැරි වෙන්නේ. ඒ ටික අපි පන්තිය වෙලාවට දැන් පිටබැද්දර 8 පන්තිය හවස 6ටනේ තියෙන්නේ. 6ට එන ලින්ක් එකෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. ඊගාවට අකුරැස්සේ පදාදා 2:00 එන ලින්ක් එකෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. ඊගාවට සයන්ස් කොලෙජ් එකේ වැලිපිටියේ එයාලටත් අඟහරුවාදා හවස 5ට එන ලින්ක් එකෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙමනම් අපි ලබන සතියේ හමු වෙමු. හැමෝටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරන නම් ඉතින් අවසරයි සමුගන්න.